Okay, so we'll start for today part. We are discussing about the database management systems. අපි කතා කරගෙන ඉන්නේ දත්ත සමුදාය කළමනාකරණය සම්බන්ධයෙන්. අපි දැන් මෙතනදී පුංචි කාරණා කිහිපයක් කතා කරා පහුගිය දවස්වල. මම දැන් අපිට මතකයි කියලා. අයි මුලින්ම කතා කරන්නේ මේ දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් දත්ත සමුදායක් කියන එකට අපි පුංචි ආකෘතියක් හදාගත්තා. අපි මේවයි කිව්වා මේ දත්ත ගමන් කරන විදිහ ගැන. අයි මුලින්ම කිව්වේ මොනවද? මේකේ තියෙන්නේ බිටු කියන ඒවා බිඳුව සහ 1. the bit තමයි අපි පරිගණකයේ තැම්පත් කරන පහළම මට්ටමේ තැම්පත් කරන දේ. So bits are the one we are storing inside the computer in the lowest level. So then we are getting something called, when we collect few bits, we are getting as a character. අනු ලකුණක්. අපි මේ බිටු එකතු කරලා අපි හදා ගන්නවා character කියන එකක්. එමෙත අකුරක් නැත ඉලක්කමක්. A අකුර වගේ B අකුර ඕනේ අපිට ගන්න පුළුවන්. So now we are collecting 8 bits, it becomes 1 byte. නැත්නම් 1 character. අපි බිටු 8ක් එකතු කරලා අකුරක් නැත්නම් අණු ලකුණක් හදනවා. So අපි කොහොම මේ අණු ලකුණ එකතු කරලා හදනවා මේ fields කියන ඒවා. ක්ෂේත්‍ර fields. දැන් නම වගේ එකක්, address වගේ එකක්, those are called as fields. අපි characters එකතු කරලා fields හදනවා. ක්ෂේත්‍ර හදනවා. Bits make the characters, characters are making the fields. අපිට සුව fields එකතු කරලා හදනවා මොනවද? record කියන ඒවා. දැන් පුතේගේ නම, address එක ඔක්කොම එකතු වුණාම අපිට ගාව record එකක් කියලා. It is called as a record. So we are getting bits, bits become characters, characters become fields, fields become records. අපි ගන්න මේ record ගොඩක් එකතු කරලා save කරාම computer අපි ගන්න file එකක් කියලා. So collection of several records become a file. ගොනුවක් හැදෙනවා. record වලින් අපි කියනවා ගොනුවක් හැදෙනවා. එහෙනම් bit වලින් characters හැදෙනවා, අණු ලකුණු, characters වලින් fields හැදෙනවා, fields වලින් record හැදෙනවා, record වලින් file ගොනු හැදෙනවා. මෙන්න ගොනු තමයි save කරන්නේ database management system එක DBM නැත්නම් database එකක් හදන්න. database එක. එහෙනම් database එක හදන්නේ කොහොමද? database එකේ තියෙනවා file වල තියෙනවා records වල fields වල characters වල bits. ඔන්න අපි යන විදිය. bits are making characters are making fields are making records are making files are making database. අපි කියන bit හදනවා characters අණු ලකුණු හදනවා ක්ෂේත්‍ර fields ක්ෂේත්‍ර හදනවා records හදනවා files ගොනු හදනවා මොනවද? දත්ත සමුදාය. ඉතින් අපි ඒ ගැන කතා බහ කරා. අපි කිව්වා අපි විශේෂයෙන් මේ වැඩිපුර අපි ඉන්ට්‍රස්ට් මෙන්න මේ කොටස් ටික ගැන. මොනවද? මේ fields ගැන, records ගැන සහ file ගැන. මොකද අපි bits සහ characters ගැන ඊට ඉස්සෙල්ලා පාඩම් වලින් කතා කරා නේ. ඉතින් අපි දැන් මේ database එක හැදෙන මේ fields තමයි මුලින්ම කතා කරන්නේ. ඒක ක්ෂේත්‍රයක් නේ. නම, address එක, වයස, උපන්දිනේ, ලකුණු ඔය වගේ අපි කියනවා. ඊට පස්සේ අපි මේ fields එකතු කරලා records හදනවානේ. මේකයි file එක save කරනවා. අපි මේ file එක වගුවක් කියලා. So whenever we store these fields and records in a table, okay, that's the one we are going to store. අපි මේ save කරන මොකද වගුවක තැම්පත්. අපි මේ වගුව තමයි තැම්පත් කරන්නේ. ඒතර අපි ඇත්තටම වැඩ කරන්නේ වගුවක් එක්ක. මේ වගු ගැන කතා කරද්දී අපිට හම්බුණා පුංචි වචනයක්. ඒ තමයි ප්‍රාථමික යතුර කියන වචනේ. Whenever we are talking about files, tables, we got a word called primary key. අපිට වචන primary key ප්‍රාථමික. මේක ඉතාමත් වැදගත්. ප්‍රාථමික ඉතාමත් වැදගත්. මොකද අපි මේකත් එක්ක තමයි ගොඩාක් වැඩ කරගෙන යන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ටම පුළුවන් ඕනේ වගුවක ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න. So we all should able to understand what is the primary key. We should able to identify the primary key of a table. අපිට පුළුවන් වෙන්න ඕනේ වගුවක තියෙන ප්‍රාථමික යතුර අඳුරගන්න. අපි කියවා primary key පුංචි ලක්ෂණ ටික. We said features of the primary key. The first one is primary key cannot be empty. ප්‍රාථමික යතුරක් හිස්ව තියෙන්න බෑ. අපි කිසියම් ක්ෂේත්‍රයක ප්‍රාථමික හඳුනා දුන්නොත් ඒකේ අනිවාර්යෙන් දත්තයක් තියෙන්න ඕනේ. ප්‍රාථමික යතුරක් හිස්ව තියෙන්න පුළුවන් කමක් නැහැ. Primary key cannot be empty. That's the first one. Second one, primary key cannot be repeated, duplicated. ප්‍රාථමික යතුර නැවත යෙදෙන්න බෑ. ප්‍රාථමික යතුර සමතරිත වෙන්න බෑ. අනුපිටපත් වෙන්න බෑ. අපි කිසියම් ෆීල්ඩ් එකක් මේක ප්‍රාථමික යතුර කියලා ඒ ප්‍රාථමික යතුර නැවත යෙදෙන්න පුළුවන් කමක් නැහැ. ඔන්න මේ මූලික කාරණා දෙක තියෙන්න ඕන. ඊළඟට සාමාන්‍යයෙන් අපි database එකක් හැදුවට පස්සේ, table හැදුවට පස්සේ primary key එක පෙන්වන්නේ කොහොමද? ඒක යටින් ඉරක් අඳිනවා. Generally we are drawing a line, we are underlining the primary key. අපි
ප්‍රාථමික උතර පෙන්වන්නේ ඒක යටින් ඉරක් කරන. ඒ ඕනම කෙනෙක් ප්‍රාථමික උතර ටක් ගාලා අඳුර ගන්න පුළුවන්කම දෙනවා. ඒ වගේ තව පුංචි දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් එක ටේබල් එකකට තියෙන්නේ එක ප්‍රාථමික යතුරයි. one table can have only one primary key. ඉතින් මෙන්න මේ කාරණා ටික අපිට මතක තියෙන්න ඕනේ. ඉතින් අපිට හැමතිස්සෙම වගුවක් දුන්නොත් ටේබල් එකක් දුන්නොත් මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි එක්සර්සයිස් වශයෙන් බලනවා මෙන්න මේ විවිධාකාරයේ ෆයිල් වල මොනවද අපිට දෙන primary key ප්‍රාථමික අතුරු කියලා. And the same time you can remember that definition of the primary key. අපිට මතක් කරගන්න පුළුවන් ප්‍රාථමික අතුරේ හැඳින්වීම මොකක්ද කියලා. අපි මොකද්ද ප්‍රාථමික කිව්වේ? වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන ශේත්‍රය හෝ ශේත්‍ර කිහිපක එකතුව අපි හඳුන්වනවා ප්‍රාථමික යතුර කියලා. හොඳින් ගන්න දැන් මයිත් එකම කියන්න. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන ශේත්‍ර හෝ ශේත්‍ර කිහිපක එකතුව ප්‍රාථමික යතුරෙන් හැඳින්වේ. Primary key is the field or combination of fields which can be used to identify a record uniquely in a table. Primary key is the field or combination of fields which can be used to identify a record uniquely in a table. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන ශේත්‍රය හෝ ශේත්‍ර කිහිප එකතුර අපි කියනවා ප්‍රාථමික යතුර කියලා. එතනදී ප්‍රාථමික යතුරෙන් තනි ශේත්‍රයක් තියෙනවා. එක ෆීල්ඩ් එකක් තියෙන්න පුළුවන්. සමහරට ෆීල්ඩ් දෙකක් තුනක් එකතු කරලා හදන්න පුළුවන්. අපි මේ වගේ ෆීල්ඩ් දෙකක් තුනක් එකතු කරොත් අපි ඒකට කියනවා මොකක් කියලාද? අපි ශේත්‍ර දෙක තුන එකතු කරොත් අපි ඒක කියනවා විශේෂ නමක්. අපි කියන මොකද්ද? සංයුක්ත ප්‍රාථමික යතුර කියලා. When we combine few fields to create the primary key, that is called as the composite primary key. When you connect few fields to create a primary key, that is called as the composite primary key. එහෙනම් composite primary key කියන්නේ මොකද්ද? සංයුක්ත ප්‍රාථමික කියන්නේ මොකද්ද? ප්‍රාථමික හැදුනොත් ශේත්‍ර එකකට වඩා සම්බන්ධලා ශේත්‍ර දෙකක් තුනක් සම්බන්ධලා හැදුනොත් අපි ඒක කියන මොකද්ද? සංයුක්ත ප්‍රාථමික යතුර කියලා. When you combine few fields to create a primary key, that is called as the composite primary key. එහෙනම් අපි කියන මොකද්ද? සංයුක්ත ප්‍රාථමික. ඉතින් සමහර විට ටේබල් එක ප්‍රාථමික යතුර තනි ෆීල්ඩ් එක හැදෙන්න පුළුවන්. සමහරට ෆීල්ඩ් දෙකක් තුනක් එකතු හැදෙන්න පුළුවන්. සමහරට ටේබල් එකකට primary key එකක් නැති වෙන්නත් පුළුවන්. Sometimes some tables has no primary key. සමහර වගු වලට ප්‍රාථමික යතුරු නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. සමහර වෙලට ඒ නිසා ප්‍රාථමික යතුරු තියෙම අනිවාර්ය නැහැ. සමහරට තියෙන්නත් පුළුවන්, සමහරට නැති වෙන්නත් පුළුවන්. සමහරට primary key එක තනි ෆීල්ඩ් එකක් හැදෙන්න පුළුවන්. සමහරට ෆීල්ඩ් දෙකක් තුනක් එකතු හැදෙන්නත් පුළුවන්කම දෙනවා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ අපි දීපු දේවල් වලට අවශ්‍ය කරන primary define කරන්න කියලා. ඉතින් මේ exercise එක ඔයගොල්ලන්ගේ note එකේ තියෙනවා. ක්‍රියාකාරකම් අංක 4 මේක note එකේ තියෙනවා. නේද? ඔයගොල්ලෝ මේක බලන්න ඇති. පිටු අංක 7 මේක තියෙනවා. උත්තර ලියන්නත් ඇති. අපි දැන් ටට්ටක් ගාලා බලමු කොහොමද මේකේ වැඩේ කරන්න කියලා. මට පොඩ්ඩක් අත උස්සන්න මේ ක්‍රියාකාරකම් 4ට උත්තර ලියපු කට්ටිය. ක්‍රියාකාරකම 4ට උත්තර ලියපු කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. ක්‍රියාකාරකම 4ට උත්තර ලියපු කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. හොඳයි අපි එන යන් ඉස්සරහට නෝට් එකේ පිටු අංක 7 අපි දාගන්නේ. අපි දැන් ඉස්සෙල්ලා බලමු මේවා එක එක අරගෙන. So first we are talking about the student detail file. ශිෂ්‍ය විස්තර වගුව. දැන් අපි ස්ටෝර් කරනවනේ ශිෂ්‍ය විස්තර වගුවක අපිට මොනවද වැදගත් වෙන විස්තර? What are the details we are going to store about a student? ශිෂ්‍ය අපිට ලයිස්තුගත කරනවා. තක ලයිස්තුගත කරන්නකෝ එහෙනම්. ඔය ලයිස්තුවක් ලියන්න. අපි හදන්නේ මෙහෙමයි. අය මුලින්ම ලියනවා ටේබල් එකේ නම. මෙතන දාගන්න primary key කියලා ඔහොම තියන්න. මෙතන අඳ ගන්න ඕගොල්ලෝ මේ ටේබල් එක. අර විදියට කොහොමද අඳින්නේ? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි ගන්න ස්ට්‍රක්චර් එක. මෙතන මොකද්ද අපි දාන්නේ? field name. ශේත්‍රයේ නම. මෙතන දානවා data type. දත්ත ප්‍රරූපය. මෙතන දානවා field size. ශේත්‍රයේ ප්‍රමාණය. අපි ශේත්‍ර ටික ලියනවා.
මේක ක්‍රමයක්. අපි ඉතලා මෙහෙම දැන් අඳිමු. උඩින් ලියා ගන්න ටේබල් එකේ නම primary key කියලා ලියා ගන්න. දාන්න field එක පල්ලෙහාට. මොනවද වැදගත් වෙන field names? මොනවද වැදගත් වෙන fields? data type ටික දාන්න. size එක දාන්න. මට කට්ටිය දාන්නකො list එකක්. මොනවද මේ ස්ටුඩන්ට් විස්තර වශයෙන් අපි ගන්න field ටික කියලා. පුළුවන් නේ දාන්න හැම කෙනෙක්ටම. ඔයාලා මෙහෙම ආකෘතියක් හදාගන්න නෝට් පොතේ නෝට්බුක් එකේ හදාගන්න මෙහෙම එකක් ඕගොල්ලෝ හදනකම් මට දාන්න ඕගොල්ලෝ සටහන් කරන ස්ටුඩන්ට් ඩීටේල් එකට අදාළ fields ක්ෂේත්‍රයක මොනවද කියලා ඉක්මනට දාන්න බලන්න එහෙනම්. හැම කෙනෙක්ම වගේ දාන්න ඕනේ. හැම කෙනෙක්ටම දැන් දාන්න පුළුවන්. තමන් හිතන තමන් සුදුසුලා හිතන ක්ෂේත්‍ර ටික. ඉක්මනින් දාන්න. ඔව් අවිෂ්ක පුතා දානවා ඒ ටික හරි. එක තැනක චූටි වෙනසක් කරමු අපි. ඒක තචු ටික මම කියන්නම්. ඒ ටික සෑහෙන හොඳයි. අනික් අයත් දාන්න. ඔව් සර් සිකුරාදා රෑ 10ට රෑ පන්තියේ නැද්ද දැන්? නෑ කියන්නේ නැද්ද? නෑ දැන්ට සිකුරාදා කියන්නේ සෙනසුරාදා උදේ සෙනසුරාදා හවසයි. අනික අයත් දාන්න මට ටක් ගාලා fields මොනවද ඔයගොල්ලෝ අඳුරගත්තේ කියලා. හරි මොකද අපිට ඕන කරන්නේ fields. අපි දැන් මේකේ බලමු මොනවද අපි ඕන කරන fields ටික කියලා. අපි මෙන්න වගේ field එකක් සම් කරා මොනවද? අපි තමයි student number නැත්නම් admission නැත්නම් index number. වඩාත් හොඳ admission number කියන එක. ශිෂ්‍යයෙක් ගැන කතා වඩා හොඳ admission number කියන එක. දැන් index number කියන්නේ විභාග අංකයනේ. අපි ඒක කතා කරන්නේ සාමාන්‍යයෙන් ළමයාගේ ලකුණු දාදී විභාග ගැන කතා කරද්දී. ඉතින් මෙතනදී වඩා හොඳයි මොකද්ද? අපිට admission number කියන එක. අපිට ඉතින් සාමාන්‍ය student number කිව්වත් කමක් නැහැ. ශිෂ්‍යාංකය කිව්වත් කමක් නැහැ. හැබැයි වඩාත් හොඳයි මොකද්ද? ඇතුළත් වීමේ අංකය කියන එක. ඉතින් අපි ඒක දැන් මුලින්ම දාගන්නේ. අපි කියන ඊට පස්සේ surname එක දානවා, first name, telephone number, gender, grade අපිට ඔය වගේ දේවල් දාගන්න පුළුවන්. address වගේ එකක්, class, grade එකනේ ඒ වගේ අපි දාගන්න පුළුවන්. ඒ නිසා සටහන් කරනවා මේ ටික. දැන් මේක අපි මේ දත්ත ප්‍රරූපයක් ලියන්න ඕනේ. data type එකක්. දැන් admission එක වඩා සුසු මොකද්ද? මේක text type. වඩා text type. size එකක් දාන්නත් ඕනේ. size එක වඩා හොඳයි 5ක් වයි දාන එක. 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් වයි කමක් නැහැ. surname එක වඩා හොඳයි මොකද්ද? text type එක. අකුරුනේ ලියන්නේ. size එක 15ක් වගේ. first name ඒකත් අනිවාර්යෙන් ටෙක්ස්ට් වෙන්න ඕනේ. ඒකත් size එක 15ක් වගේ දාමු. ටෙලිෆෝන් නම්බර් ඒක අනිවාර්යෙන් එක ටෙස්ට් එකක් වෙන්න ඕනේ. මොකද ටෙලිෆෝන් නම්බරේ ඉලක්කමක් වුණාට අපි ගණන් හදන්නේ නැහැ නේ. ඒ නිසා අනිවාර්යෙන් ටෙස්ට් එකක් කරනවා නේ. මේකේ size එක අනිවාර්යෙන් මේකේ size එක ලංකාවේ නම්
10ක් වෙන්න ඕනේ. ඊට අඩු වැඩි වෙන්න බෑ. gender කියලා අපි දාන්නේ අනිවාර්යෙන් gender දාන්නේ අපි මොකද්ද වර්ගය? boolean කියන එක. නැත්තම් අපිට පුළුවන් yes no කියලා දාන්න. මොකද මේකේ තියෙන්නේ එක්ක male එක්ක female නේ. ඒ නිසා දත්ත දෙකක් තියෙන නිසා අය මේක හඳුනනවා yes no කියලා නැත්තම් boolean කියලා. තාර්කික ආකාරය නැත්තම් බූලි ආකාරය නැත්තම් ඕනේ ආකාරය. ඉතින් මෙතනදී මේකේ size එක දෙන්න ඕනේ නැහැ. size එක දෙන්න ඕනේ නැහැ. මොකද boolean වගේ size එක එයා දන්නවා. අපි date and time කිව්වොත් boolean කිව්වොත් size එක දෙන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කියනවා free define sizes. පෙරනිමි ප්‍රමාණ තියෙන්නේ ඒ අයව දන්නවා. grade නැත්නම් මේක class එක මොකද්ද පන්තිය කියන එක. මේකත් අනිවාර්යයෙන්ම මොකද type එක text වෙනවා. අපිට size එක වශයෙන් මේක දෙන්න පුළුවන් size එක 10ක් වගේ කමක් නැහැ. නේද? මොකද සමහර ඉස්කෝල පන්තිය 10 A 10 B 10 C කියන වගේම සම නම් දානවනේ. ඒ නිසා අපි මේ වගේ ටිකක් ප්‍රමාණයක් දෙනවා. දැන් අපිට මේකේ අඳුර ගන්න ඕනේ primary key එක. Now we have to identify the primary key of this table. What could be the primary key of this table? මේකේ ප්‍රාථමික වශයෙන් ඔයගොල්ලෝ මොකද සජෙස්ට් කරන්නේ? ටක් ගාලා දාන්න බලන්න. ඔයගොල්ලෝ හිතන විදියට මේකේ primary key එක මොකක්ද? ඔයගොල්ලෝ සජෙස්ට් කරන එක මොකක්ද? ඔයගොල්ලෝ හිතන එක මොකක්ද? ඉක්මනින් දාන්න මට chat එකට. මොකක්ද මේකේ primary key එක සලකන්නේ? ඔව් එක පුතෙක් දානවා. එක පුතෙක් දානවා. අපි අහන්නේ primary key එක මොකක්ද කියලා. මේ දින fields වලින් මොකක්ද අපිට primary key වශයෙන් ගන්න සුදුසු field එක මොකක්ද? අනික අය දාන ඉක්මනට මට මොකක්ද primary එකෙන් ගැලපෙන්නේ කියලා. දැන් අපේ කියපු නීති රීති වලට එකඟ වෙන්න ඕනේ. මූලිකම දේ තමයි primary key එක නැවත නැවත සටහන් වෙන්න බෑ. The basic feature of the primary key is it cannot be repeated. It can't write it again. අපි මේ ලියන විස්තරේ නැවත නැවත ලියවෙන්න බෑ. දැන් බලන්න පුංචි ප්‍රශ්නයක් අහනවා. අපි ගමු admission number එක. එක admission number එකෙන් ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් ළමයි දෙන්නෙකුට එකම admission දෙන්න පුළුවන්ද? ඒක වෙන්න බැහැනේ. අන්න එක අපි අහන්නේ. So if you look at the admission number, it cannot be repeated. දැන් එක ස්කෝල් එක එක admission number එකක් ළමයි දෙන්නෙකුට දෙනවද? එහෙම දෙන්නේ නැහැ කවදාවත්. එහෙම දුන්නොත් ඒ ළමයාව අනිත් අයගෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. Look at now. If you look at the admission number, it cannot be given to two students. Only one student will get only one admission number. එනිසා අපි කියනවා මේකේ primary key එක මොකද්ද? අපි කියනවා මේක මොකද්ද? admission number. ඇතුළත් වීමේ අංකය. ඊට මෙතන පුළුවන් මේක මෙහෙම මෙතන underline කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒකයි. මේ ලයිස්ට් එකේ මෙතන මොකද කරන්නේ මේක underline කරනවා. එහෙනම් අපි මෙතන මොකද කරන්නේ? අපි උඩට ලියනවා මෙහෙම admission number කියලා. නැත්නම් මේක මෙහෙම underline කරනවා. ඒකේ යටින් ඉරකුත් ඇඳ ගන්න මෙහෙම ලස්සනට underline කරලා. මේ අපි අඳින එක විදිහක්. මේක අපි කරන තව විදිහක් තියෙනවා. අපි මේකට කියන්නේ table structure එක කියලා. වගුවේ ආකෘතිය. මේක තමයි වඩා හොඳ. මේක අපිට ගොඩාක් විස්තර පෙන්නනවානේ. field එකේ නම මොකද්ද? field එකේ type එක මොකද්ද? ඔක්කොම ටික පෙන්නනවා. හැබැයි විභාගෙට එහෙම ගියාම අපිට මේ වගේ ආකෘතියක් නෙමෙයි ගොඩක් වෙලාට දෙන්නේ. අපිට දෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ අර data sheet එක. data sheet view එක. data sheet එක කොහොමද තියෙන්නේ? හරි සරල විදිහට තියෙන්නේ. අපිට මේකේ මෙහෙම මේ table එක අනිත් පැත්තට අඳිනවා. මෙන්න මෙහෙම. මේක වෙන් කර ගන්නවා මෙහෙම columns වලට. අර අපි ලියපු field ටික මෙහෙම හරහට එලා තියෙනවා. මොකද්ද? admission number එක, surname එක, first name එක ඔය ටික මෙහෙම ලියනවා. ඉතින් ඇත්ත විස්තර මෙතන ලියනවා.
මෙතන දෙවෙනි ආකාරය. ඉතින් මේ කටියක් ඇඳ ගන්න ආකෘතියක් වශයෙන් අර ෆීල්ඩ් ටික අපි පහට ලියපු ටික දැන් හරහට ලියවෙනවා. මේ ටික මොකද වෙන්නේ මේ admission number, surname, first name, telephone number, gender, grade වගේ ඒවා මේ පැත්තට ලියවෙනවා. admission number, surname, first name, නේ telephone number, gender, grade මේකට ලියනවා. මේක ඇත්ත විස්තර ලියනවා. උදාහරණයක් වශයෙන් admission number එක 100, අපි කියමු surname එක පෙරේරා, නමක් දාන ඔක්කොම දානවා. admission number එක 105 නේ surname එක සිල්වා ඉතින් දානවා. admission number එක 111 surname එක ෆර්නාන්දු නම දානවනේ මොන හරි ෆර්නාන්දු විස්තර පුරවනවා. මෙතනත් අර වගේම අර උඩ ටික ලියනවා. table name එකයි primary key එකයි. මෙතන මොකද කරපුවාන් මේ primary key අපිට underline කරන්න පුළුවන්. මෙතන ලියදාගේ primary key මොකද්ද? admission number කියලා. දැන් මේ ටික තියෙන නිසා අපිට මේ ටික ආයෙ ලියන්න ඕනේ නැහැ. හැබැයි මේ ආකෘතියත් ඔයගොල්ලෝ ඇඳ ගන්න අය මේ කියනවා data sheet එක කියලා. දත්ත පත කියලා කියනවා. අපිට මේ ආකාරයටත් ওই දත්ත ටික පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අර උඩින් පෙන්වන්නේ මොකද්ද? table structure එක. වගුවේ ආකෘතිය. දැන් පෙන්වන්නේ මොකද්ද? දත්ත සටහන. නැත්නම් data sheet එක. මේකයි පෙන්වන්නේ ඇත්ත දත්ත පෙන්වනවා. මේකේ field type, field size නැහැ. විභාගදී ගොඩක් ඕගොල්ලන්ට දෙන්නේ මෙන්න මේ වගේ data sheet එකක්. data sheet එක බලාගෙන අඳුර ගන්න ඕනේ මොකද්ද මේකට අදාළ primary key එක කියලා. Normally they are giving a worksheet, data sheet. In the exam, you have to identify the primary key of these things. So සාමාන්‍යයෙන් මේ වගේ දත්ත සටහනක් මේ දත්ත සටහනේ දත්ත පතින් ඔයගොල්ලෝ හොයාගන්න මොකද්ද primary කියලා. මේක දැන් ගමනේ දෙනවා. ඇත්ත විස්තර ටිකක් ලියන්න. එහෙනම් හරහට තියෙන්නේ කොහමද නේ? admission number, surname, first name අර ලියපු විස්තර හරහට ලියන්න. පැහැදිලිද? මොනවාරි ගැටලුවක් තියෙනවද? ඉතින් අපි හැමසෙම අපිට පුළුවන් වෙන්න ඕනේ ඔය table structure එක අඳින්නත් data sheet එක අඳින්නත්. data sheet එකේ ඇත්ත විස්තර ටික තියෙනවා. ඇත්තටම නේ මේකේ ළමයින්ගේ විස්තර තියෙනවා. admission number එක, surname එක ඒවා දානවා. structure එක ඒව නෙවෙයි structure එක. මේකේ තියෙන field name ටිකයි, field type ටිකයි, field size ටිකයි තමයි තියෙන්නේ. පැහැදිලිද? මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? හොඳයි අපි යන් දෙවෙනි ටේබල් එකට අපි කතා කරන්නේ නේද? මම කිව්වේ මෙන්න මේ data sheet view එක. පේනවනේ? මේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා. admission number, name ඔය ටික දාගන්න. ඉතින් මේ ටික උඩ තියෙන නිසා මම ආයෙ repeat කරේ නෑ. අපිට ඒ ටික දැන්ට අවශ්‍ය වෙන්නේ නෑ. උඩ තියෙනවනේ. නිසා අපි මේ ආකාර දෙකට යන්නේ මේ වගේට ලියා ගන්න පුළුවන්. ඉතින් මම කැමති අතරම ඉංග්‍රීසියෙන් ලියනවට සිංහලෙන් ලියන්න අත්‍යවශ්‍ය නැහැ. හරිද? මොකද කොහොමත් අපි database එක කම්පියුටර් හදද්දී වඩා පහසුයි ඉංග්‍රීසියෙන් හදන එක සිංහලට වඩා. ඒක වඩා පහසුයි. සිංහලෙන් හදන්න පුළුවන් database එක. සිංහලෙන් හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා පහසුයි ඉංග්‍රීසියෙන්ම කරන්න. Okay, now we go for next one. Example. Employee details. සේවක විස්තර. ටග්ගල හදන්නකෝ ආකෘතිය. මම විනාඩි දෙකක් දෙන්නම්.
ආකෘතිය හදන්න ප්‍රයිමරි කී එක මොකද්ද කියලා මට දාන්න හැමෝම දාන්න මට මොකද්ද ඕගොල්ලෝ හිතන ප්‍රයිමරි කී කියලා සේවකයන්ගේ වැදගත් වෙන විස්තර මොනවද ඒ ටික සටහන් කරන්න මට දාන්න ප්‍රයිමරි කී එක මට ෆීල්ඩ් නේම් දැන්ට ඕනේ නැහැ මට දාන්න මේකේ ඕගොල්ලෝ ප්‍රයිමරි කී වශයෙන් මොකක්ද හිතන්නේ කියලා let me know what is the primary key you are thinking about this particular table employee details table සේවක විස්තර වගුවේ ඔයාලා හිතන ප්‍රාථමික යතුරු මොකක්ද කියලා මට chat එකට දාන්න. ඔයාලා ආකෘතිය හදන්න. සර් අර මේ වගුවක් විදියට නැත්නම් අර කලින් විදියට දෙකම හදන්න ඕනේ. දෙකම හදන්න ඕනේ. ටේබල් එකේ ස්ට්‍රක්චර් එකක් ඕනේ, ඩේටා ෂීට් එකක් ඕනේ. සර් සේවකයින්ට දෙන අංකෙට මොකක්ද ඒ කියන්නේ? සේවක අංකය කියලා දාන්න. employee number සේවක අංකය. සේවක අංකය employee number කියලා දාන්න. අට කියන්න මොකක්ද මේකේ ප්‍රයිමරි කී වශයෙන් ඔයගොල්ලෝ ගන්නෙ ඉක්මනින් දාන chat එකට fields මොනවද ගත්තේ බලන්න මේ වගේ ආවද කියලා මොකද්ද employee number ඊට පස්සේ name address නේද අපිට දාන්න පුළුවන් employee number සේවක අංකය name නම address ලිපිනය telephone number දුරකථන අංකය මම ගත්ත වැදගත් එකක් designation කියලා. designation තනතුර කියන එක. තව තියෙනවා salary නේද? salary වැටුප ඔව ගත්ත හැකි. එතන මොකද්ද මේකේ primary key එක? මේකේ primary key වෙන්නේ මොකද්ද? මේ employee number. ඒකට underline කරන්න employee number. ඒක තමයි primary key එක. අපි data type දාන්න පුළුවන් නේ. employee number එක text type. size එක 10ක් වගේ දාමු. size එක 10ක් වගේ. අනිත් ඒවා දාන්න පුළුවන්. වැදගත් වෙන්නේ මට මේ salary එක ගැන කතා කරන්න. salary. දැන් salary කියන එක අපි කොහොමද හඳුන්වන්නේ? මොකක්ද ඒකේ type එක? කියන්න බලන්න කවුරු හරි කෙනෙක් මොකක්ද salary එකේ type එක කියලා? currency. ඔව් අපිට දෙන්න පුළුවන්. එක්ක අපි දානවා එක්ක number කියලා නැත්නම් currency කියලා.
එක්ක දානවා සංඛ්‍යා ආකාරයෙන් නැත්නම් කරන්සි කියලා දානවා. මේ දෙකම ලියන්න ඕගොල්ලෝ. වරහංගද කරන්සි කියලා. නේ? එක්කෝ නම්බර් සංඛ්‍යා නැත්නම් අගේ නැත්නම් කරන්සි මූල්‍ය ආකාරය. මේකේ සයිස් එක හරිය වැදගත්. පුතේ දුවේ අපි නම්බරයක් දෙද්දි නම්බරේ දශම ස්ථාන තියෙනවා හරිය වැදගත්. අපි සයිස් එක නෙමෙයි ෆුල් සයිස් එක නෙමෙයි සයිස් එක ෆුල් සයිස් එක කියන්නේ. මේ සම්පූර්ණ ප්‍රමාණය. අපි මේකේම සම් සයිස් එක 10යි. ඉලක්කම් 7ක් තියෙනවා. දශම ස්ථාන දෙකක් තියෙනවා. මැද මේ දශම ත්‍රිලක්කමක් වගේ දශම එකක් ඕනේ. අපි මේ කියන්නේ කොහොමද 10,2යි කියලා. 10,2යි. මොකක්ද අදහස? පූර්ණ සංඛ්‍යා පැත්තේ 7ක් තියෙනවා, දශම පැත්තේ 2ක් තියෙනවා, දශම 30ක් තියෙනවා. ඔන්න 10 කිව්වේ ඒකයි. අපි ඕනම් වෙලාවක නම්බරයක් කරන්සි එකක් කියනවා නම් අපි මුලින්ම කියන්නේ ෆුල් සයිස් එක. සම්පූර්ණයෙන් දෙන ප්‍රමාණය. ඒකට දශම 30ක් ගණන් ගන්න ඕනේ. අපි ගමු මේක 10යි සයිස් එක, දශම පැත්තේ දෙනවා 2ක්. ඔන්න අපි කිව්වේ එහෙමයි. 10,2 කිව්වේ ඒකයි. හැමතිස්සෙම අපි නම්බරයක් හරි කරන්සි එකක් හරි දෙද්දී සයිස් එක කියද්දී දශම ස්ථාන ගණනක් හිතන්න. දශම 30ටත් එක ඉලක්කමක් ඕනේ. ඒකත් මතක තියාගන්න. පැහැදිලිද? ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙත් අර data sheet එක අඳින්න පුළුවන්. මම දැන් මේ යන්නේ structure එකනේ. You can draw the data sheet for this. එතන මේ හරහට ඇඳෙන්නේ employee number, name, address, telephone number, designation තනතුර. manager ද clerk ද අපිට දෙන එක එක ඒවා නේද? computer program වෙන්න පුළුවන් අපිට ඒ වගේ post එක, designation එක, තනතුර ඒක දාන්න පුළුවන්. salary එකක් දාන්න පුළුවන් නේද? ඉතින් මම අර දශම පැත්ත ගත්තා. සත ගණන් වැටෙනවනේ සමහර විට. ඒ නිසා ඒකත් අපිට ඉතාමත්ම වැදගත්. ඔයාලට පුළුවන් මේකේ data sheet එක අඳින්න. මම ඉතින් data sheet අඳින්න වන්දුවක් නැහැ. හරිද? ඔයගොල්ලෝ data sheet අඳින්න. විභාගෙදී දෙකෙන් එකයි ඕනේ. දෙකම ඕනේ නැහැ. විභාගයේ ගොඩක් වෙලාට දෙන්නේ ඔයගොල්ලෝ data sheet එක. දීලා අහනවා මොකක්ද මේකේ ප්‍රාථමික යතුර කියලා. තව යතුරක් තියෙනවා ආගන්තුක යතුර කියලා. අපි ඒකත් බලමු තව ටිකකින්. පැහැදිලි නේද? හොඳයි අපි යන් තව එකකට පොත් විස්තර. මොනවද මේකේ අපි දකින විස්තර? ටක් ගාලා අඳ ගන්නකො ෆීල්ඩ් ලිස්ට් එක නේද? ෆීල්ඩ් එක අඳ ගන්නකො. දැන් කැමති එකක් කරන්න. එක්කෝ ස්ට්‍රක්චර් එක එක්කෝ data sheet එක. දෙක එකක් කරන්න. දෙකම කරනවා නම් හොඳයි. If you can do the both that is good. අපි දැන් මේ පුස්තකාලයක පොත් ගැන කතා කරන්න කියලා. We just think that we are talking about the books in a library. අපි හිතමු මේ පුස්තකාලයක පොත් ගැන කතා කරන්න කියලා. හදාන්න බාන ෆීල්ඩ් ලිස්ට් එක මොනවද අපි පොත් ගැන ලියන විස්තර කියලා තියාගන්න විස්තර කියලා. Make a list of fields what you are storing about books. බාන මේවා අපිට ආවද කියලා. බාන මේවා ආවද කියලා ඔයගොල්ලෝ ෆීල් නේ මෙන්න මේ වගේ ටිකක් බලන්න. මෙතන පුතේ දුවේ හරි වැදගත්. දැන් පුස්තකාලයක් අපි ගත්තාම පුස්තකාලයේ පොත්වල දැන් එකම පොතෙන් පිටපත් කිහිපයක් තියෙනවානේ. If you look at a library, the one book will have several copies.
each book will get several copies. අපි කියනවා අඹ යහළුව කියන පොත කියලා. ඒ පොතේ පිටපත් කීපයක් ළඟ තියෙනවානේ. එතකොට මේ හැම වෙනම අංක දෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් පොතක් ගත්තොත් පොතක නම ISBN number කියලා එකක්. International Standard Book Number කියලා. අපි පොතක් පළ කරාම මේ පොත අපි ලියාපදිංචි කරන්න ඕනේ. ලියාපදිංචි කරාම ඒක අංකයක් දෙනවා. That is called ISBN. ඉතින් සාමාන්‍යයෙන් දෙවෙනි කාරණේ හැම පොතකටම ISBN අංකය ගන්නෙත් නෑ මිනිස්සු. හැමෝම ලියාපදිංචි කරන්නෙත් නෑ. ඒ නිසා අපිට ඒක පාවිච්චි කරන්න බෑ මේකේ primary key වශයෙන්. ඒ නිසා අපිට book number කියලා දෙන්න පුළුවන්. හැබැයි පුස්තකාලයක් ගත්තාම පුස්තකාලේ මොකද කරන්නේ? මේ පොතක් ගැන අපි වෙනම පොතක ලියනවා. අපි මේකට කියනවා ප්‍රතිග්‍රහණ ලේඛනය කියලා. එන්න මේකෙදී ඒගොල්ලෝ දානවා ඒකට අංකයක් දානවා. මෙන්න මේ අංකයට අපි කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් අපි කියනවා accession number කියලා. accession number. සිංහලෙන් කියනවා ප්‍රතිග්‍රහණ ලේඛන අංකය කියලා. දැන් book number එකට වඩා හොඳයි අපි accession number කියලා ලියනවා නම්. book number ලියුවට කමක් නැහැ. But in a library system, in a library, they use a special number called accession number. That is, they are writing in a book. The book are written in a separate book. That is called the accession number. So, ඒක දාන්න මොකක්ද? accession number කියලා. ඉතින් අපි book number දැම්මත් කමක් නැහැ. අපිට ඕන නම් මේකට දාන්න පුළුවන් accession number කියලා. ඒක වඩාත් හොඳයි. ඉතින් මම මෙතන ලියුවා පොත් අංකය කියලා. මොකද මේකට පුරුදුයිනේ. හැබැයි අපි සමහර තැන්වල පාවිච්චි මොකද්ද? accession number ප්‍රතිග්‍රහණ ලේඛන අංකය කියලා. තේරුණාද? හොඳයි. ඒතර අපි ඒක තමයි ගන්නෙ මොකද්ද? අපේ මේ පොත් විස්තර වගුවේ ප්‍රාථමිකතර වශයෙන්. We are taking the book number or maybe the accession number as the primary key of our book details table. So book detail table will have a primary, that is the book number. පුළුවන් ලියා ගන්න. ඉක්මනට සටහන් කරගන්නකෝ. ඉතින් පුතේදී මේක ඇත්තටම ආකෘති දෙකම නැත්නම් හොඳයි. ඔයගොල්ලෝ නේ ටේබල් ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න, ඒ වගේම අර ඩේටා ෂීට් එක ඇඳ ගන්න. අපිට දෙකම තියෙන එක වඩාත් හොඳයි. තේරුණාද? මම ඩේටා ෂීට් එක අඳින්නේ ඔයගලන්ට ඒක අවස්ථාව දෙනවා. ඒකෙදි ඇත්තටම විස්තර අපි ලියනවා. මේකේ තියෙන ආකෘතිය. දැන් මේකේ ඩේටා ටයිප් අපිට උදාහරණයක් වශයෙන් book number එක අපි ටෙක්ස්ට් වශයෙන් යන්නේ. සාමාන්‍ය size එක 10ක් වගේ ප්‍රමාණවත්. book title පොතේ නම අනිවාර්යෙන් ටෙක්ස්ට් type. તો මේකේ size එක සාමාන්‍යයෙන් පොතේ නමනේ 50ක් 100ක් වගේ දෙන්න. මොකද සමහර පොත නම් දිගට තියෙන නිසා 100ක් වගේ දෙන්න. author name කතුරුවරයාගේ නම ඒක type එක text size එක 50ක් වගේ දෙන්න. අන්න price එක මේක තමයි මොකද්ද? එක්ක number type නැත්නම් currency type. ඉතින් මේකේ size එක අර 10යි 2 වගේ ලොකු ඉලක්කමක් දෙන්න. පොතේ මිලනේ නේද? Excuse me sir. ඔව්. අහන්න. සර් price එකට සර් number එක විතරක් ලියුවොත්ද නැත්නම් currency එකයි දෙකම ලියන්න ඕනේද? මෙහෙමයි. දැන් අපි දන්නේ නැහැ විභාගෙදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වචනේ මොකක්ද කියලා. සමහරට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන number කියන type එක, සමහරට බලාපොරොත්තු වෙන currency කියන type එක. ඉතින් මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඇත්තටම price එකට වඩාත් සුසු currency කියන එක. දැන් age ගත්තොත් age එකට වඩා සුසු number කියන එක. age එකට කොහොමද currency දාන්න බෑ. age එක හැවුවොත් quantity එක හැවුවොත් ප්‍රමාණය හැවුවොත් අපිට currency දාන්න බෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමහර database system වල currency කියන වර්ගය නැහැ. ඒතර අපිට ඒවයි දෙන්න වෙන්නේ number කියන type එක. ඒක නිසා තමයි අපි කියන්නේ price වගයකට, මිල වගයකට, cost fee වගයකට, class fee වගයකට මුදල් සම්බන්ධ තැන්වලට වඩාත් හොඳ currency මූල්‍ය කියන ආකාරයෙන්. හැබැයි ඉතින් සමහර ගුරුවරු සහ සමහර තැන්වලදී ඒගොල්ලෝ හිතනවා currency වර්ගයේ නැති වුණොත් මොකද කරන්නේ? අන්න ඒක නිසා අපි number type එකක් දෙනවා. currency දුනම හොඳටම ප්‍රමාණවත් number දෙන්න ඕනේ නැහැ. හැබැයි අපි ඒක දෙන්න කියන්නේ විභාගෙදී ප්‍රශ්න ඇති නැති වෙන්නේ. මොකද අපි දන්නේ නැහැනේ විභාග උත්තර පත්‍රය ඒගොල්ලෝ මොකද්ද බලාපොරොත්තු වෙන වචනේ කියලා.
මොකද ප්‍රයිස් එක සමහර database system වල currency වර්ගයේ නැති නිසා දෙන්නේ නම්බර් කියලා. ඉතින් ප්‍රශ්න පත්‍රය හදන කෙනා හිතුවොත් අපි පාවිච්චි කරන currency වර්ගයේ නැති database එකක් කියලා. ඒතර එයා මේක ලියන්නේ number type එක විතරයි. එයා currency type එක ලියන්නේ නැහැ. සමහරට විභාගෙදී තමන්ට ලකුණු නොලැබෙන්නත් පුළුවන්. ඒතර අසාධාරණයිනේ. නේද? එහෙම කරන්නේ නැහැ. නමුත් හදිස්සියෙන්වත් එහෙම වුණොත් කියලා තමයි අපි මේ දෙකම ලියන්නේ. නැත්තම් ප්‍රයිස් වගේකට කරන්සි එක හොඳටම ප්‍රමාණවත්. ඒ ප්‍රශ්නේ හොඳයි අහපු එක. ඒක හොඳටම ප්‍රමාණවත්. අපි මේක ලියන අපේ බේරුමට we are writing for our own safety. Then you must get the marks. අපි අනිවාර්යෙන් ලකුණු අපිට හම්බ වෙනවා. මොකද අපි දෙකම කියලා තියෙනවානේ. ඒ නිසා අපිට ගැටලු ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි අපි එහෙම කරන්නේ. තේරුණාද? ඔව් සර් thank you. හොඳයි අපි ඉස්සරහට යමුද එහෙනම්? ඒ වගේ ප්‍රශ්න ටක් ගාලා අහන්න. මොකද ප්‍රශ්න. ඔව්. ISBN එකට මොකද data ISBN එක ඇත්තටම ඉලක්කමක් ඒනට ගණන් හදන්නේ නැහැ. මොකක් ටයිප් එක? අනිවාර්යෙන් ටෙක්ස්ට්. මොකද මේක මැදට හයිපන් ඉරිකැලිත් තියෙනවා. නිසා මේක අනිවාර්යෙන් දාන්න වෙන්නේ ටෙක්ස්ට් විදියට. සයිස් එක 15ක් වගේ දාන්න. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ කියවන පොත්වල පිටිපස්සේ තියෙන ISBN වල අංකයක් ලියලා තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් පොතක් ගත්තාමනේ ඔයගොල්ලෝ කියවන අච්චු පොත්වල නැහැ. ඔයගොල්ලෝ කියවන පොත් අරන් බලන්න ඒකේ පිටිපස්සේ ISBN අංකයක් තියෙනවා. හරි අපි ඊළඟට මෙන්න මේක ණය විස්තර loan details ඊයන් මම ටක් ගාලා ෆීල්ඩ් ටික ණය විස්තර අපි මොකද ලියන්නේ බාන්නේ මේ විස්තර තියනවාද කියලා loan number ණය අංකය loan name ණයේ නම නැත්නම් type කිව්වත් කමක් නැහැ loan amount ණය මුදල loan date ණයගත් දිනය තව විස්තර තියෙනවා මේ ටික මූලික ටික ඇති අපි දැන් මේ පොඩි ආදර්ශයක් නේ කරන්නේ ඔක්කොම ඕනේ නැහැ loan number ණය අංකය මේකේ ප්‍රයිමරි කී එක මොකක්ද දැන් එකම ලෝන් නම්බර් එකෙන් දෙන්නුට ණය දෙන්න පුළුවන්ද කවදාවත් දෙන්නේ නැහැ නේ එහෙනම් මේක මොකද්ද ප්‍රයිමරි කී එක ලෝන් නම්බර් ණය අංක ඉතින් අපි අන්ඩර්ලයින් කරනවා මේක හොඳේ ටයිප් දාගත්ත හැකි ලෝන් නම්බරයක් වල ගණන් හදන නිසා ටෙක්ස්ට් ටයිප් එක ටෙක්ස්ට් සයිස් එක ඉතින් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක සයිස් එකක් දාන්න ලෝන් නේම් ඒකත් අනිවාර්යෙන් ටෙක්ස්ට් සයිස් එක 25ක් වගේ දාන්න loan amount අන්න loan amount අර ඉස්සලා කිව්වා වගේ ඕනනම් number type දාන්න නැත්නම් currency type දාන්න වඩා බේරෙන්න දෙකම දාලා තියන්න ඉතින් සයිස් එක මම කියනවා 11යි දෙකක් දාන්න කියලා 18ට වඩා වැඩි කරන්න ඉලක්කම් 8ක් එන්න ලොකු ණයක් ගත්තොත් නේද loan date අනිවාර්යෙන් මේක date and time අන්න වැදගත් date and time කිව්වොත් අයි මේකදී සයිස් එකක් දාන්නේ නැහැ පේනවද whenever we say boolean or date and time we are not giving the size අපි ගොත් boolean ආකාරය yes no ආකාරය logical ආකාරය කියලා අපි ඒවට size එක දාන්නේ නැහැ date and time එකටත් අපි size එක දාන්නේ නැහැ ඉතින් ඔයගොල්ලෝ මේක data sheet එකට අඳින්න පොඩියට හොඳේ records දෙකක් තුනක් ලියන්න අවබෝධ වෙන්නේ එතකොටයි විස්තර දෙකක් තුනක් ලියන්න ණය අංකයක් ලියන්න ණය ගන්න පුදුම නමක් ලියන්න නේද මොනවා හරි දෙකක් තුනක් ලියන්න
අපි යමු ඊළඟකට නේද? තව ටේබල් එකක් අපි හදමු. මෙන්න මේ ටේබල් එක. ණය වාරික ගෙවීම පරිස්සමෙන් ලියන්න. ණය වාරික ගෙවීම සර් ඔය දන්න. ඔව්. සර් චුට්ටක් එහා පිටට ගන්නකෝ. හරි සර්. දැන් බලන්න අපි ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි දැන් ණයක් ගත්තට පස්සේ ඒ ණය වාර ගොඩක් ගෙවන්න එපයි නේද? අපි කියමු අපි ණයක් ගත්ත කියලා අවුරුදු 5කට. ඒතර මාස පතා ගෙවන්න. ඒතර අනිවාර්යෙන් මේක වාරික 60ක් ගෙවෙනවා. අපි හැම මාසෙම ණය ගෙවනවානේ. අපි ණය ගත්තේ මොකද මාක් කරන්නේ? බලන්න මෙන්න මේ ටිකයි නාව කියලා දාන්නේ. loan number එක ලියනවා, date of payment, payment amount. නැත්නම් amount paid කිව්වත් කමක් නැහැ, date paid කිව්වත් කමක් නැහැ මේක. දැන් මේක date paid, මේක amount paid කිව්වට කමක් නැහැ. ඒ කියන්නේ ණය අංකය, ගෙවූ දිනය, ගෙවූ මුදල. නැත්නම් ගෙවන දිනය, ගෙවන මුදල අපි කොහොම කිව්වත් කමක් නැහැ. ඒතර අපිට අපි මේක හැම මාසෙම ගෙවනවා. හැම මාසෙම ඒතර අපි අවුරුදු 3කට ගත්තොත් නේද? මාස 36ක් ගෙවනවා. වාරික 36ක් ගෙවනවා. දැන් අපි ණයක් ගත්තාම එකපාර ගෙවන්නේ නැහැ ණය. අපි ණය ආරම් මුල මුදල එකපාර ගෙවනවද? අන්න ගිනි පොලට ගත්තොත් නම් ගෙවයි නේද? නැත්නම් සාමාන්‍ය බැංකුවකින් ගත්තොත් ආදින් ගත්තොත් අපි මාස පතා ටික තමයි ගෙවන්නේ. අපි ණය ගන්නෙත් එහෙමනේ. ඒකට ණය ගන්නෙත් නේද? ඒක නිසා දැන් මේකෙදි ප්‍රයිමරි කී එක මොකක්ද? ප්‍රයිමරි කී එක මොකක්ද? මොකක්ද ප්‍රයිමරි කී එක? මට කියන්න loan number කියන එක ප්‍රයිමරි කී වෙන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? දැන් මේක ගත්තොත් අපි ණය අංකය ආයය ලියවෙනවනේ. ඒතර ණය අංකය කවදාවත් ප්‍රයිමරි කී වෙන්න බෑ. මොකද එක ණයක් අපි කියමු අවුරුදු 5ක් කියලා 60 පාරක් ලියවෙනවනේ. ඒතර මේක වෙන්න බෑ. date of payment වෙන්න පුළුවන්ද? ගෙවන දිනය. ඒකත් වෙන්න බෑනේ. මොකද එකම දවසේ ණය ගෙවන්නේ එක්කෙනාද? ගොඩක් කට්ටිය ගෙවනවනේ. amount එක. දැන් අපි සාමාන්‍යයෙන් ණය ගන්න එකම මුදල නැවතත් ගෙවන්නේ. එතකොට මේක වෙන්නේ. එතකොට මේකේ අපි කියන සාමාන්‍යයෙන් ප්‍රයිමරි කී එකක් නැහැ. මේකේ ප්‍රයිමරි කීයක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කාට හරි ඕන නම් මේකේ මේ loan number එකයි date of payment එකයි දෙකම එකතු කරලා ප්‍රයිමරි හදන්න පුළුවන්. අපි කිය සංයුක්ත ප්‍රාථමික වතුර කියලා. සමහර විට කාට හරි ඕන නම් මේ දෙක එකතු කරාම ප්‍රාථමික වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එකම ණය අංකෙට එකම දවසේ කෙනෙක් දෙපාරක් ගෙවයිද? පිස්සු නම් ගෙවයිද? නැත්තම් ගෙවන්නේ නැහැ. එහෙම නැත්තම් ගෙවන්නේ නැහැ නේද? එකම ණය අංකෙට එකම දෙපාරක් එහෙම ගෙවන්නේ නැහැ. ඒ නිසා අපිට ඕන නම් මේ දෙක එකතු කරලා ප්‍රාථමික වතුර හදන්න පුළුවන්කම තියෙනවා. ඇඳ ගන්න මේ ටික අපි යටින් පුරු නෝට් එක ලියමු. දැන්ට මේක නන් කියලා ලියන්න. අපි යටින් පුරු නෝට් එක මේක ලියමු. මේක ඇඳ ගන්න මේක ලියා ගන්න මේ ටික අපි යටින් පොඩි සටහනක් ලියමු. ඔයාලා ඩේටා ෂීට් එකත් ඇඳ ගන්න. දත්ත සටහනත් ඇඳ ගන්න. හරි.
අපි අරින් පුංචි වාක්‍යයක් ලියාගමු. මෙහිදී ඉස්සලා සිංහලෙන් මෙහිදී අවශ්‍ය වන්නේ නම් මෙහෙද loan number plus date of payment. Loan number plus date of payment. Loan number plus dan ලකුණ date of payment. ලෙසින් මෙහිදී අවශ්‍ය වන්නේ නම් loan number plus dan ලකුණ date of payment. ලෙසින් සංයුක්ත ප්‍රාථමික යතුරක් සකස් කළ හැකිය. සංයුක්ත ප්‍රාථමික යතුරක් සකස් කළ හැකිය. මේ රට ඉංග්‍රීසි අපි ඉංග්‍රීසි ළඟ අවශ්‍ය කට්ටිය in here if needed we can make a composite primary key like loan number plus date of payment. Loan number plus date of payment. පැහැදිලිනේ? ඒක ඕන නැත්තම් නැත කිව්වට කමක් නැහැ. හරිද? ඉතින් කාට හරි ඕන නම් ප්‍රයිමරි එක අනිවාර්යෙන් ඕනේ කියලා කිව්වොත් අපිට එහෙම දාගන්න පුළුවන්කම තියෙනවා. අපි යන් ඊළඟට මෙන්න මේකට. insurance premium payment. රක්ෂණ වාරික ගෙවීම. දැන් මේකත් ඔය අර ණය වගේම තමයි. ණය වාරික ගෙවනවා වගේ අපි රක්ෂණ වාරිකත් මොකද ගන්නෙ? සාමාන්‍යයෙන් අපිට රක්ෂණ වර්ග ගොඩක් තියෙනවා. දැන් අපි වාහන රක්ෂණය එහෙම කරනවා නම් අවුරුද්දට සැරයයි කරන්නේ. අපි වාර්ෂිකව මුදලක් ගෙවනවා එච්චරයි. අපි දැන් ගෙයක් වගේ ඉන්ෂුරන්ස් ගත්ත අපි එහෙමයි සාමාන්‍ය කරන්නේ අවුරුද්දට එකක් ගෙවන්නේ. හැබැයි උතේ තියෙනවා අපිට මේ ජීවිත රක්ෂණ කියලා. life insurance. ඒවයි මොකද කරන්නේ අපි මාස්පතා රක්ෂණ වාර්ග මුදලක් ගෙවනවා. දැන් වාහන වලට වගේට අවුරුද්දට සැරයයි ගෙවන්නේ. නමුත් අපි ජීවිත රක්ෂණය ගාව අපි මොකද ගන්නෙ? අපි මාස්පත ගන්න. ඉතින් මෙතනදී අපි හිතනවා අපි මේ කතා කරන්නේ ජීවිත රක්ෂණයක් කියලා. Vehicle insurance also similar to that, but it pay only once a year. අපි අවුරුද්ද සැරේ ගෙවන්නේ. හැබැයි ඉතින් මේ ජීවිත රක්ෂණ මාස්පතා ගෙවනවා. ඉතින් මේ වෙනසකුත් තියෙනවා. අපි දැන් වාහන රක්ෂණයක් කරොත් අවුරුද්දේ යම්කිසි මුදලක් ගෙවුවා. ඒක අනතුරක් වුණොත් වන්දි හම්බ වෙනවා. නැත්නම් වන්දි හම්බ වෙන්නේ නැහැ. ඒක මුදල ඉවරයි. ආයෙ මුකුත් නැහැ. හැබැයි ජීවිත රක්ෂණ වෙනස්. ජීවිත රක්ෂණ අපි මාස්පතා මුදලක් තැන්පත් කරනවා. අපේ ජීවිත රක්ෂණේ කල් පිරුණාම අපි න මැචියුරිටි කියලා. කල් පිරුණාම අපිට රක්ෂණ මුදල ආපහු අපිට දෙනවා. So if you make the vehicle insurance, you just pay some amount within that year. If anything happen, you can get some claim. Otherwise, no more. At the end of the period, your money is gone. But if you have a life insurance, you can pay premiums. So at the end of the insurance period, when it is mature, you can get the money back from the insurance company. ඒ ආයතනෙන් තමන් තැන්පත් කරන මුදල පොලියකුත් එක්ක ආයසරයක් ගෙවනවා. ඉතින් ඒක නිසා ජීවිත රක්ෂණ යම්කිසි ආකාරයක වාසිදායක තත්ත්වයකුත් තියෙනවා. ඉතින් ඒ රක්ෂණ කාලය තුළ යම්කිසි අන්තරක් වගේ වන්දි ගෙවීමකුත් ලැබෙනවා. තේරෙනවද? හරිනම් බලමු කොහොමද මේක. දැන් මේක අතර ණය වාරික ගෙවනවා තමයි. මෙන්න මේවා තියෙන්නේ. හැබැයි විස්තර පොඩ්ඩක් වෙනස්. අපි මොකද කතා කරන්නේ? ඉන්ෂුරන්ස් එක කරන්නේ policy number කියලා. ඔප්පු අංකය කියලා. insurance policy number. රක්ෂණ ඔප්පු අංකය. ඉතින් මේකෙත් මොකද ගන්නේ? අපි රක්ෂණ ඔප්පු අංකයට මුදල් ගෙවනවා. ඒතර date of payment එක payment amount එක තියෙනවා. මේකෙත් මොකද වෙන්නේ? අර ණය වාරික වගේ මේකෙත් primary key එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට ඕන නම් මේ policy number එකයි date of payment එකයි දෙක එකතු කරලා අපිට primary key එකක් හදාගන්න පුළුවන්. ඕන නම්. ඉතින් ඕගොල්ලෝ ඉස්සලා වගේම මේක අර සටහනක් වෙනවා. අවශ්‍ය වෙනවා නම් මේ දෙක එකතු කරලා composite primary key එකක්
සංයුක්ත ප්‍රාතිපදයක් හදාගන්න පුළුවන් කියලා. තේරුණා නේද? right. ටග්ගල දාගන්නකෝ ඒ ටික එන. මම හිතන්නේ දැන් පැහැදිලි ඔයගලන්ට ඕනම වගුවක් දුන්නොත් දැන් ඒ වගුවට අදාළ ඔයගලන්ට primary key එක හොයාගන්න පුළුවන්. If you are given any kind of table, now you can easily find the primary key for that table. නේද? ඕනම වගුවක් දුන්නොත් අපිට ඒකට අදාළව ප්‍රාථමික හොයාගන්න පුළුවන්. අපි දැන් අපිට ඉස්සරහට යමු. දැන් මතකයි අපි මුලින්ම කරපු දේ තමයි අපි තනි ලොකු වගුවක් තිබ්බා. මේ වගුව කෑලි වලට කැඩුවා. මොකද අපි කතා කරා දත්ත සමතිරික්තතාවය කියලා වචනයක්. දත්ත අනුපිටපත් වීම කියලා, data redundancy, data duplicating. දත්ත නැවත නැවත සටහන් වෙන නිසා අපිට ගැටලු ගොඩක් ඇති වුණා. ඒවා වළක්වන්න අපි මොකද කරේ? මේ ලොකු වගුව අපි පොඩි වගුව වලට කැඩුවා. එහෙම වගුව වලට කැඩුවට පස්සේ මේ වගු තනි තනියෙන් තියෙනවා. හැබැයි එහෙම තිබ්බොත් අපිට වැඩ කරන්න බෑ. අපි කරන්නේ මොකද්ද? මේ වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්න ඕන. That is called the relationship. මෙන්න මේ රිලේෂන්ෂිප් ඇති කරලා පාචනවා තව පුංචි එකක්. ඒක අපි කියන මොකද්ද? ආගන්තුක යතුරු කියලා. foreign key. අපි පොඩ්ඩක් මේක තේරුම් ගමු පුංචි උදාහරණයක් කරලා. ඒතර අපි සාමාන්‍යයෙන් foreign key එක හැඳින්වීම මෙන්න මෙහෙමයි තියෙන්නේ. පොඩ්ඩක් කියවන්නකෝ හැඳින්වීම. වගුවක යම් ශේස්ත්‍රයක් තීරුවක් වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් නිරූපණය කරන්නේ නම් එය ආගන්තුක යතුර ලෙසින් හැඳින්වේ. වගුව අතර බන්ධුතාව ගොඩනැගීම සඳහා ආගන්තුක යතුර යොදා ගනී. Foreign key is the column or field of a table that points to a primary key of another table. It is used to build the relationship between tables. අපි මේ කතාව පොඩ්ඩක් තේරුම් ගමු. අපිට දැන් වගු දෙයක් මෙහෙම තියෙනවානේ. මෙතන වගුවක් තියෙනවා, මෙතන වගුවක් තියෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? මේ වගු දෙක සම්බන්ධ කරනවා. මේකේ ප්‍රයිමරි කියන නම්බර් කියලා ප්‍රයිමරි එකක් තිබුණායි කියලා. මේක ප්‍රයිමරි කියන නම්බර්. මේකේ තන නම්බර් කියලා ෆීල්ඩ් එකක් තියෙනවා. අයි මොකද කරන්නේ? මේක සම්බන්ධ කරනවා. මේක සම්බන්ධනේ 1 to many කියලා. මේ සම්බන්ධ ආකාර තුනක් තියෙනවා. එකක් තමයි 1 to 1. අපි ලියන්නේ මෙහෙමයි. අඳින්නේ මේ විදිහට. නැත්නම් 1 to many. එකට බොහෝ. අපි ලියන්නේ 1 to m කියලා අඳින්නේ මෙන්න මේ විදිහට. තුනට බෙදනවා මේ. නැත්තම් many to many m n කියලා අපි ලියන්නේ. අපි අඳින්නේ මේ විදිහට. දැන් සාමාන්‍ය ජීවිතෙත් අපිට මේ වගේ සම්බන්ධතා ගොඩක් තියෙනවා. සරලම උදාහරණයක් අපි ගත්තොත් පාසල සහ විදුහල්පතිවරයා. සාමාන්‍යයෙන් එක පාසලකට ඉන්නේ එක විදුහල්පතිවරයා. නේද? පන්ති භාර ගුරුවරයා සහ පන්තිය. එක පන්තියකට ඉන්නේ එක පන්ති භාර ගුරුවරයා. පේනවනේ? රට සහ ජනාධිපතිවරයා. එක රටකට ඉන්නේ එක ජනාධිපතිවරයා. මේ ඔක්කොමද 1 to 1. 1 to 1. හැබැයි අපිට මෙතන 1 to many තියෙනවා. අපි ගමු teacher and students. එක ටීචර් කෙනෙක්ට එක ළමයා දින්නේ. නෑ පන්තියේ ළමයි ගොඩක් ඉන්නවා. රට සහ රටවැසියෝ. එක රටකට ඉන්නේ එක රටවැසියාද? country and the citizens. One country will have many citizens.
one class have many students. පේනව නේද? එතකොට අනිත් පැත්ත අපි කියනවා many to many. බොහෝ බොහෝ. ළමයි සහ ගුරුවරු. පාසලක් ගත්තොත් ළමයි ගොඩක් ඉන්නවා, ගුරුවරු ගොඩක් ඉන්නවා. පේනව නේද? So one school has one principal, one school has many teachers. එක පාසලක ගුරුවරු ගොඩක් ඉන්නවා, එක පාසලක ළමයි ගොඩක් ඉන්නවා. දැන් බලන්න අපි මේ ටේබල් එක සම්බන්ධ කරනවානේ අපිට දෙන එකක් තමයි many to many. one to many සහ one to one. මේ තුන ආකාරයෙන් මම උදාහරණ වශයෙන් කිව්වේ දැන් one to one කියන්නේ හොඳම දේ තමයි පාසල සහ විදුහල්පතිවරයා. පන්ති භාර ගුරුවරයා සහ පන්තිය. one to many පාසල සහ ශිෂ්‍යයෝ. many to many ළමයි සහ ගුරුවරු. එක පාසලක ළමයි ගොඩක් ඉන්නවා, ගුරුවරු ගොඩක් ඉන්නවා. දැන් බලන්න මෙන්න මෙතන මේ කතාව අපි කියන්නේ මේ පැත්ත මේ පැත්ත බලන්නකෝ. මේ පැත්ත one, මේ පැත්ත many. අපි ප්‍රයිමරි කී කතාව හඳුන්වන්නේ මේ many පැත්ත ඉඳලා. ඒකනේ කිව්වේ වෙනත් වගුවක ප්‍රාථමික අතුර නිරූපණය කරනවා. Point to a primary key of another table. මේක තමයි foreign key වෙන්නේ. මේක තමයි අනිත් පැත්ත පෙන්නන්නේ. මේක foreign key. මේක primary key. ඉතින් අපිට දෙනවා මේ වගේ කතාවක් දීලා අඳුරගන්න මොකද්ද primary key එක, මොකද්ද foreign key එක කියලා. ඉතින් අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ අඳුරගන්න මොකද්ද primary key එක, මොකද්ද foreign key එක. අපිට මොකටද මේ foreign key එක ඕනේ? වගු අතර සම්බන්ධයක් ගොඩනගන්න. දැන් වගු වෙනම තියෙන්නේ. වගුවකට සම්බන්ධ කරන තමයි අපිට මේ foreign key එක ඕනේ. We need the foreign key to make the relationship between tables. If we have no foreign key, we can't build the relationship. අපිට foreign key තිබුණ නැත්නම් මේ වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ මේවා අඳුර ගන්න. ඉතින් පුංචි උදාහරණ ටිකක් අරගෙන අඳුර ගන්න බලනවා කොහොමද මේවායේ foreign key කියලා. අපි ඒ අතරේ primary එක අඳුර ගන්නවා. මොකද primary එක නැතුව පෙන්වන්නත් බෑ අපිට. මොකද එක පැත්තක අනිවාර්යෙන් මේකේ primary එකක් තියෙන්න ඕනේ. ඇත්තටම අපි ගත්තොත් මෙහෙම සම්බන්ධතා තුනක් තිබ්බට අපිට database එක හදන්න පුළුවන් 1 to 1 එකයි 1 to many එකයි විතරයි කෙලින්නේ. Even though we have three types of relationships within the database system, we can directly make only the 1 to 1 and 1 to many. Many to many එක අපි හදනවා ඍජුව නෙමෙයි වක්‍රාකාරයෙන්. We are making the many to many indirectly, not the direct way. පැහැදිලිද? අපි පොඩ්ඩක් උදාහරණයක් අරන් බලමු කොහොමද මේ කතාව කරන්න කියලා. මේ මගේ රිලේෂන්ෂිප් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි 1 to 1. අපි ලියන්නේ මෙන්න මේ විදිහට 1:1 කියලා. නැත්නම් 1 to many අපි ලියන්නේ මේ විදිහට 1m කියලා. අපි many to many ලියන්නේ මේ විදිහට. හැබැයි අපේ මට්ටමේ අපිට many to many හම්බ වෙන්නේ නැහැ. In our level, we don't get the many to many relationships. We always get 1 to 1 or 1 to many. අපිට හම්බ වෙන්නේ එක්ක 1 to 1 නැත්නම් 1 to many. අපිට ගොඩාක් හම්බ වෙන්නේ 1 to many ඒවා. පැහැදිලිද? ඉතින් මේ තමයි පෙන්වන ගණිතමය ක්‍රමය. The mathematical way we write. අපිට මේක පෙන්වන්න පුළුවන් යම් කිසි ආකාරයකින් මේ අපි කියනවා මේ symbolic සංකේතාත්මක 1 to 1 මෙහෙම යන්නේ. මේ එක වගුවක විස්තර, මේ අනිත් වගුවේ විස්තර 1 to 1. නැත්නම් 1 to many මෙන්න මෙයා ගන්න ඉන්නේ. මේ තුනට බෙදනවා මේක මෙහෙම. many පැත්ත මෙහෙම බෙදනවා. අපි සාමාන්‍යයෙන් මෙතන ලියනවා 1 to m කියලා මෙතන ලියනවා අපි සාමාන්‍යයෙන්. අපි මේක ලියනවා 1 to 1 කියලා සාමාන්‍යයෙන් අපි ලියනවා. ඉලක්ක මිනුම් ලියනවා. මේක ඉලක්ක මිනුම් ලියනවා. නැත්නම් many to many මේ වගේ තියෙනවා. ඉතින් අපිට දැන් පුළුවන් වෙන්න ඕනේ මේව අඳුර ගන්න. අපි බලමු පුංචි උදාහරණයක්. අංකයක් අපි ගන්නවා මොකද්ද? මේ සිසුන් සහ ඔවුන්ගේ ලකුණු විස්තර. ශිෂ්‍යයෝ සහ ලකුණු. මේ කරන්නේ මෙහෙමයි පුතේදී. මුලින්ම ඔයගොල්ලෝ මෙන්න මෙහෙම අරගෙන මෙතන අඳින්න අර ශිෂ්‍යයන්ගේ විස්තර වගුව. හැබැයි අපි අපිට අඳිනවනේ field name, field type, size තුනම අඳින්නේ නැහැ දැන්. අඳින්නේ මොකද්ද? field name ටික විතරයි මෙන්න මේ විදිහට. student detail මෙන්න field name ටික. අපි මේකේ primary key එක mark කරනවා. මේ පැත්තේ අපි අඳිනවා මෙතන අඳිනවා ලකුණු විස්තර. ලකුණු විස්තර mark detail මෙන්න mark විස්තර ඇඳලා. දැන් අපි සම්බන්ධ කරනවා. කොහොම සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ මේ index number එක මේ index number එකත් එක්ක. අපි සම්බන්ධ කරනවා මේ විදිහට. මෙන්න මේව සම්බන්ධ කරනවා. අපි ලියනවා 1 to many. දැන් අපිට කියත හැකි
ස්ටුඩන්ට් ඩීටේල් ටේබල් එකේ ප්‍රයිමරි කී එක මේකයි. මාක්ස් එකේ ප්‍රයිමරි කී එකක් නැහැ. හැබැයි මේකේ තියෙනවා මොකද්ද? ෆොරින් කී එකක්. මොකද්ද ෆොරින් කී එක? ඉන්ඩෙක්ස් නම්බර්. අය මේක යටින් මේක ලියනවා. අපිට හැමසෙම පුළුවන් වෙන්න ඕනේ අඳුරගන්න මොකද්ද ප්‍රයිමරි කී එක, මොකද්ද ෆොරින් කී එක. මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. We should always able to identify the primary keys of the tables, foreign keys of the table, and the relationship between these table. මොන වගුව මොකේ සම්බන්ධ වෙන්නේ. හොඳින් මතක තියාගන්න මේ සම්බන්ධතා ගොඩනගද්දී මේ සම්බන්ධතා ගොඩනගන්න ගැළපෙන ඒවා තියෙන්න ඕන. අපි සාමාන්‍ය ජීවිතේ ගත්තොත් සාමාන්‍ය ජීවිතේ ෆවුල් දෙකක් මෙහෙම තියෙනවා නම් මේ ෆවුල් දෙක අතර සම්බන්ධය ගොඩනගන්නේ විවාහයකින්. එහෙම සම්බන්ධතාවය වෙන්නේ මේ දෙක අතර විවාහයක් වෙන්න ඕනේ. දැන් විවාහයක් වෙන්න මොකද වෙන්නේ ඕනේ? මේ පවුල් දෙක අතර ගැළපෙන අය ඉන්න ඕනේ. අපි උදාහරණ වශයෙන් ගමු මේක A පවුල මේක B පවුල. පවුල් දෙකෙමනේ පිරිමි ළමයි විතරයි. විවාහයක් වෙන්න පුළුවන්ද? විවාහයක් වෙන්න බෑනේ. පවුල් දෙකෙමනේ ගෑල් ළමයි විතරයි. විවාහයක් වෙන්න පුළුවන්ද? විවාහයක් වෙන්න බෑ. එහෙනම් මේ දෙක අතර ගැළපෙන ඒවා නැහැ. අපි හිතමු A පවුල ඉන්නවා අවුරුදු 75ක පිරිමි ළමයි. B පවුල ඉන්නවා අවුරුදු 20ක ගෑල් ළමයි. පුළුවන් සම්බන්ධයක් ගොඩනගන්න විවාහයක් වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් බෑනේ. ඒක මේවා කියන අපි ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අතර විවාහයක් සිද්ධ නම් ගැළපෙන දෙන්නෙක් ඉන්න ඕන. නැත්තම් විවාහයක් සිද්ධ වෙන්නේ නැහැ. සම්බන්ධතාවය බන්ධයක් ගොඩනගන්නේ නැහැ. To make the relationship you should have some kind of matching data, matching fields. ගැළපෙන ක්ෂේත්‍ර තියෙනෝනේ. ගැළපෙන ක්ෂේත්‍ර තිබුණ නැත්තම් ගැළපුණ නැත්තම් මේ දෙක අතර බන්ධුතාවය ගොඩනගන්න බෑ. That is very very important to understand how you can make relationships. To make the relationship there should be some kind of matching data within these tables. මේ වගු දෙක අතර ගැළපෙන දත්ත තිබුණ නැත්තම් ෆීල් තිබුණ නැත්තම් මේ දෙක අතර බන්ධුතාවයක් ගොඩනගෙන්න බෑ. ඉතා වැදගත්. ඇත්තටම කරන්නේ මොකද්ද? මේ දෙකටම පොදු ක්ෂේත්‍රයක් තියෙන්න ඕනේ. We should have a common field to these both tables what we are going to connect. අපි සම්බන්ධ කරන්න යන වගු දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්න ගැළපෙන ක්ෂේත්‍ර දෙකේම තියෙනවා. එකම ක්ෂේත්‍රය දෙකම තියෙනවා. නැත්තම් කරන්න බෑ. ඔන්න අපි අන්දා ඒක නිසා මෙන්න මේ වගු දෙක. මොකද්ද අපි කියන්නේ? ශිෂ්‍යෝ සහ ඔවුන්ගේ ලකුණු. ඔන්න මම ශිෂ්‍යයාගේ විස්තර ගත්තා. මම පුතේ දුවේ මෙතන ගත්ත ඉන්ඩෙක්ස් නම්බර් කියලා. මොකද ලකුණු දාද්දි වැදගත් වෙන්නේ විභාගාංකයනේ. එහෙනම් විභාගාංකයේ නම ඔය විස්තර ටික. මේ පැත්තේ ලකුණු විස්තර. ඉන්ඩෙක්ස් නම්බර් එක, සබ්ජෙක්ට් නේම් එක, මාක්ස්. ඔයගොල්ලෝ දන්නවා අපි දැන් මේකේ ඩේටා ෂීට් එක ඇන්දොත් එක ළමයෙක් 10 පන්තියේදී විෂයන් 9ක් ඉගෙන ගන්නවා. ඉන්ඩෙක්ස් නම්බර් එක 9 පාරක් ලියවෙනවා. ඒ කියන්නේ මේ මාක්ස් එකේ ප්‍රයිමරි කී එකක් නැහැ. තේරුණාද? එහෙනම් අපි දැන් මොකද ගන්නෙ? සාමාන්‍ය මේ සම්බන්ධ හැමසෙම අර ෆීල්ඩ් එකට ෆීල්ඩ් එක මැච් කරන්න. වෙන තැන්වල ගහන්න එපා. සම්බන්ධය නම් ෆීල්ඩ් ටු ෆීල්ඩ්. එහෙම මේක මෙහෙ අඳින්න එපා, මේ වෙන තැන්වල අඳින්න එපා. හැමතිස්සෙම අපි ෆීල්ඩ් එක ෆීල්ඩ් කනෙක්ට් කරන්න කෙලින් ඉරක් වෙන්න ඕනේ, හරස් ඉරක් වෙන්න පුළුවන්. හැබැයි හැමසෙම කනෙක්ට් කරන්නේ නිවැරදි ෆීල්ඩ් එක නිවැරදි ෆීල්ඩ් එකට. වෙන තැන්වල බැරි සම්බන්ධයක් ගොඩනගන්න බෑ. එහෙම ගොඩනගුවොත් අවුල් වෙනවා. වෙන තැන්වල ඉරි ගහන්න බෑ. පැහැදිලිද? එහෙනම් ඒක ලියා ගන්න. අපි මේක යටින් පොඩි විස්තරයක් ලියනවා. මේක ලියා ගන්න යටින් පොඩි විස්තරයක් අපි ලියනවා. තව ෆීල්ඩ්ස් ගොඩක් මේකේ තියෙනවා. මම ඉතින් ලියුවේ නැහැ. අපිට දෙක තුනක් ඇති. හොඳේ. තව ගොඩක් ඒවා තියෙනවා.
දැන් අපි හරියට පුංචි වාක්‍ය දෙකක් ලියාගමු. තරුවක් දාලා ඉස්සලා මෙන්න මේ ප්‍රයිමරි කියන පස්සේ ඊළඟට ෆොරින් කියන. අපි සිංහල ලියාගමු. සර් ඔව්. විභාගයේදී එනවද ඔහොම එකතු කරලා ලියන්න? ඔව් 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 විභාගෙ දෙනවා. ප්‍රශ්න අහනවා. පුංචි වාක්‍ය ලියාගමු. Student details. Student details. අද ශිෂ්‍ය විස්තරනේ. Student detail. වන ශිෂ්‍ය විස්තර. වගුවේහි student details. ශිෂ්‍ය විස්තර වගුවේ ප්‍රාථමික යතුර වන්නේ මොකද්ද? index number එකය. index number විභාග අංකය නේ. විභාග අංක. අපි ඉංග්‍රීසියෙන් ලියාගමු. primary key of the primary key of the student details table. Primary key of the student detail table is the index number. Is the index number. ඊළඟ කරුවක් දාලා ලියන්න ඊළඟ පොයින්ට් එක. මෙහි marks වගුවේහි මෙහි marks ලකුණු වගුවේහි මෙහි marks ලකුණු වගුවේහි index number එක විභාග අංකය. index number එක විභාග අංකය. ආගන්තුක යතුර වේ. මෙහි marks ලකුණු වගුවේයි index number විභාග අංකය ආගන්තුක යතුර වේ. We write in English. In here index number of the index number of the marks table. In here index number of the marks table will be the primary foreign key. Foreign key will be the foreign key. පැහැදිලිද? අපි දැන් සාමාන්‍යයෙන් මේක ඔය වාක්‍ය ලියනක එච්චර ලස්සන වැඩක් නෙමෙයි. අපි මේක ලස්සන වෙන මෙන්න පොඩියෙන් පෙන්නන මෙන්න මේ වගේ බලන්න. table name student details primary key index number. මෙන්න මෙහෙම ලියුවා. table name marks foreign key වගුවේ නම ශිෂ්‍ය විස්තර. ප්‍රාථමික යතුර විභාග අංකය. වගුවේ නම marks ලකුණු. ආගන්තුක යතුර foreign key මොකද්ද? index number විභාග අංකය. මෙහෙම ලිව්වහම වැඩේ ගොඩක් ලේසි දිග වාක්‍ය ලියනට වඩා. අපි දැන් මුලින්ම පුරුදු වාක්‍ය වලින් ලිව්වා. හැබැයි අපි ඉස්සරහට වාක්‍ය ලියන්නේ මේ වගේ කෙටි ක්‍රමයකට පුංචි වගුවකම ලියනවා. ඒතර බලපු ගමන් තේරෙනවා මොකද්ද වගුව මොකද්ද ප්‍රාථමික යතුර.
මොකද්ද වගුව මොකද්ද ආගන්තුක අතර. Normally we can write these things in a sentence, but reading sentence is difficult. But here we are summarizing these details as a table again. So that is very summarized details, easily people can understand. මේක ඉතාමත් කෙටිය ලියලා තියෙනවා ඕන කෙනෙක්ට බලපු ගමන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒක නිසා මේ කතාවට යටින් ওই දෙකත් වෙන වෙනම ටේබල් දෙයක් වශයෙන් අඳ ගන්න. ටේබල් දෙයක් ප්‍රයිමරි කී වෙනම පෙන්වන්න ඕනි, ෆොරින් කී වෙනම පෙන්වන්න. එකේ පෙන්වන්න බෑ. පැහැදිලිද? වෙනම පැහැදිලිව ටේබල් දෙකක්. ෆොරින් කී වෙනම පෙන්වනවා, ප්‍රයිමරි කී වෙනම පෙන්වනවා. මෙතනදී අපි ටේබල් එකේ නමල් ලියනවා, අර ප්‍රයිමරි කී ෆීල්ඩ් එකේ නමල් ලියනවා. දෙවෙනි එකෙත් එහෙමයි, ටේබල් එකේ නම ලියනවා, ෆොරින් කී එක ආගන්තුක උතර මොකක්ද කියලා පැහැදිලිව ලියනවා. හරිද? ඒක නිසා ඔය දෙක පොඩ්ඩක් යටින් ලියා ගන්න. විභාගෙදී මොකක්ද ඇත්තටම අහන්නේ? ඔයගොල්ලෝ ටේබල් ටික විස්තර ටික දීලා අර ටේබල් ඇඳලා ඩේටා ෂීට් ඇඳලා අහනවා මේ දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක මොකක්ද කියලා. ඒතකොට මේ වගේ ඔක ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අහනවා මේ ටේබල් වල ප්‍රයිමරි කී ප්‍රාථමික අතුරු මොනවද? ෆොරින් කී ආගතුරු මොනවද? ඒකට තෝරගන්න පුළුවන් වෙනනේ එක එක ටේබල් එකේ වෙන වෙනම ඒකේ ප්‍රාථමික අතුරු මොකද්ද? ඒකේ ආගන්තුක අතුරු මොකද්ද කියලා. විභාගෙදී අහන්නේ එහෙමයි. අර ටේබල් ඩේටා ෂීට් කීපයක් දෙනවා. ටේබල් 3ක විතර ඩේටා ෂීට් දීලා අහනවා මේවායේ ප්‍රයිමරි කී මොනවද? මේවායේ ෆොරින් කී මොනවද? ඒතර ඔයගොල්ලන්ට මේ ඩයග්‍රෑම් එක අඳින්න වෙන එකක් නැහැ සමහරට. හැබැයි ඔයගොල්ලෝ මේ ඩයග්‍රෑම් ඇඳ ගන්න පුළුවන්. උනේකට පේනවා මොකද්ද ප්‍රයිමරි එක මොකද්ද ෆොරින් එක කියලා. විභාගෙදී අහන්නේ ඒ වගේ දෙයක්. හරි. රිලේෂන්ෂිප් වෙන මේ වගේ මේ පේනනේ මේ යන්නේ මේ තමයි රිලේෂන්ෂිප් වෙන විදිය. වචනෙන් ලියන්නේ නැහැ. වචනෙන් සාන ලියන්නේ නැහැ රිලේෂන්ෂිප්. අපි ඒක ඩයග්‍රෑම් එක තමයි පේනන්නේ මේ වගේ මේ one index number here many index numbers. අපිට වචනෙන් ලිව්වොත් ඒක දිග වාක්‍යයක් ලියන්න වෙනවා. අපි ඒක වචනෙන් සාමාන්‍ය ලියන්න උත්සාහ කරන්නේ නැහැ. ඔව්. සර්. ඔව්. විභාගයේදීම ප්‍රාථමික ආගන්තුක යතුර මේ මොන වගේද කියලා තිබ්බොත් ඔහොම ඇඳලා ලිව්වොත් හරියද? ඔව් ඇඳලා ලිව්වොත් හරි. ඇඳලා ලියන්න මේ වගේ මේ වගුව ලියන්න ඕනේ. වගුව මේ මෙතන මේ වගුව කරන්න ඕනේ. නැතර ඉස්සර ලියපු වාක්‍ය ලියන්න ඕනේ. එක්කෝ වාක්‍යය ලියනවා නැත්නම් වගුව පෙන්නනවා. වාක්‍යය ලියුවා ටිකක් දිගයිනේ. වචන වර්ධින්න පුළුවන්, අදහස වර්ධින්න පුළුවන්. මේ වගුවෙන් පෙන්නුවාම අපිට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. වගුවේ නම ලිව්වා, ආගන්තුක අතුරේ නම ලිව්වා. අර දිග වාක්‍ය ලියන්න ඕනේ නැහැ. ව්‍යාකරණේ වර්ධින්නේ නැහැ. අක්ෂර වින්‍යාසයේ වර්ධින්නේ නැහැ. වචන වර්ධින්නේ නැහැ. Whenever you are writing a sentence, we can make few mistakes. Maybe spelling mistakes, maybe grammar mistakes, maybe the idea mistake we can have. But here we are giving a summarized answer as a table. Whenever someone sees, he can easily see this is the table name, this is the foreign key. වගුවකින් මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අපි වාක්‍යයක් ලිව්වොත් සමහරට අදහසත් අපිටින් වර්ධින පුළුවන් අපි ලියන වාක්‍ය අනුව නේද? ඒක නිසා අපි කියන්නේ උත්තර ලියද්දී සාරාංශගත කරන්න. එතකොට උත්තරේ වඩා කෙටි වෙනවා, තේරුම් ගන්න පහසු වෙනවා. දිග වාක්‍ය ලිව්වහම සමහරට වාක්‍ය අදහස පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්. හරිද? අපි ඊළඟට යමු.
ඔන්න මේක තමයි ළඟ උදාහරණය. සේවකයන් සහ ඔයගොල්ලෝ ණය විස්තර. අපි මෙතන ආයතනයක සේවකයන් ගැන සේවකයෝ ණය ගන්නවා ආයතනෙ. පොඩ්ඩක් ඔයගොල්ලෝ අඳින්න දැන් ටේබල් දෙකක් නෙන්නේ. ටේබල් දෙක ඇඳලා රිලේෂන්ෂිප් එක අඳිනවා බලන්න. මම මිනිත්තු 3ක් විතර දෙන්නම්. මම හිතන්නේ ඇඳගෙන තියෙන කියලා ඔයගොල්ලෝ බලන්න සේවකයන්ගේ විස්තර බලන්න මේවා තියෙන කියලා employee number name telephone number gender on and designate ඒවා තියෙනවනේ දැන් මේකේ employee number තමයි primary key එක අනිත් පැත්තේ ණය විස්තර දැන් එක සේවකයෙක් ණය ගොඩක් ගන්නවා ඒතර අනිවාර්යෙන් අපි සටහන් කරන ණය විස්තර දැන් මේකේ loan number තමයි primary key වෙන්නේ සම්බන්ධ වෙන්නේ මොකෙන්ද මේ employee number එක මේ employee number එකට මෙන්න මේ වගේ යා කරන එක වැරද්ද තැන් වල කරන්න එපා. හැමසෙම ගැළපෙන එකට යා කරන්න. ඒතර වැඩි හරිම ලේසි. බලන්න 1 to 1ද 1 to manyද කියලා. අපිට ගොඩාක් හම්බ වෙන්නේ 1 to many එක. So we are basically getting 1 to many. Okay, mostly. So now we can make that one employee can have many loans. අපි දැන් මේකේ අරින් අර සාරාංශය ලියනවා. ඕනනම් වාක්‍යල ලියන්න පුළුවන්. වාක්‍යල නෑ අපි සාරාංශයක වඩා ලේසි. දැන් බලන්න employee detail එකේ තියෙන primary key එක. ඒක employee number. loan එකේ තියෙන primary. ඒක loan number. එහෙනම් අපි ඒක ලියනවා. මෙන්න. table එකයි primary key එකයි. employee details සේවක විස්තර වගුව. ඒක මොකද්ද ප්‍රාථමික අතුර employee number. then ණය විස්තර loan details. මොකද්ද ප්‍රාථමික අතුර loan number. ඒකේ foreign key තියෙන එකයි. foreign key කිව්වේ මොකද්ද වෙන වගුවක ප්‍රාථමික අතුර නිරූපණය කරන ක්ෂේත්‍රය. Foreign key is the field which represent primary key of another table. නිසා මේකේ foreign key වෙන්නේ මොකද්ද loan detail එකේ employee number එක.
අපි කියද්දී අනිවාර්යෙන් වගුවේ නම කියන්න ඕන. වගුව කියන්නේ නැතුව අපිට ප්‍රාථමික යතරවත් foreign key එකවත් කියන්න පුළුවන් කමක් නැහැ. Whenever you are stating the foreign key or the primary key, you must give the table name. වගුවේ නම නැතුව අපිට ප්‍රාථමික යතරවත් ආගන්තුක යතරවත් කියන්න පුළුවන් කමක් නැහැ. නිසා ඉතා වැදගත් වගුවේ නමත් ඕනේ ප්‍රාථමික යතුර හරි ආගන්තුක හරි මොකද කියන්නේ. දැන් අපි ගත්තොත් employee detail එකේ ප්‍රාථමික යතුරක් තියෙනවා. හැබැයි ආගන්තුක යතුරක් නැහැ. If you look at the employee detail file, the table, you can see that there is a primary key, but there is no foreign key. It can happen. If you look at the loan detail file, we have both primary key and the foreign key. අපිට loan detail එකේ ප්‍රාථමික යතුරකුත් තියෙනවා ආගන්තුක යතුරකුත් තියෙනවා දෙකම තියෙනවා. එහෙම වෙන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? right. ඇඳ ගන්න ඔකටක් ගාලා එහෙනම්. ඉතින් මේවා වාක්‍යන ලියන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි පහසුයි මේ වගේ සාරාංශගත කරලා වගුවක පෙන්නන එක. We can write these things as a sentences, but it may be a little bit tough and difficult. Putting these things to table as a summarized way is easy and simple. අපි යන් C එකටත් නේ මේ ටික හරිනේ C authors and books ලේඛකයෝ සහ පොත් බලන්න පොඩ්ඩක් උනට ඇඳ ගන්න පුළුවන්ද කියලා මම මිනිත්තුවක් දෙකක් දෙන්නම් ඕගොල්ලෝ අඳින්න ලේඛකයන්ගේ විස්තර අඳින්න පොත්වල විස්තර බලන්න ලේඛකයෝ මොකද විස්තර authors author id මම id කියලා දැම්මා author number දාන්න පුළුවන් වඩා හොඳ author id කියනවා name tell තව විස්තර තියෙනවා ඕනතරම් දාන්න පුළුවන් then පොත් book number book title category author id then සම්බන්ධ කරනවා එක author කෙනෙක් එක ලේඛකයෙක් පොත් ගොඩක් ලියනවානේ සම්බන්ධ මේ වගේ one to many අන්න අපිට ආයේ වගුව හදනවා මොනවද primary key මොනවද foreign key ප්‍රාථමික වතුර මොනවද ආගන්තුක වතුර පුළුවන් යටින් හදන්න වගු දෙක දැන් මේ දෙක බලාගෙන
ලියන්න මොනවද primary key මොනවද foreign keys කියලා. බලන්න මෙහෙම දාවේ කියලා. මේ primary key ටික. මේ foreign key. foreign key එකයි තියෙන්නේ නේ. table එකට primary key දෙකක් තියෙනවා. හැබැයි book detail එකේ විතරයි foreign key එකක් තියෙන්නේ. අපි යන ඊළඟ ටේබල් එකට නේ. ඊළඟ උදාහරණයට යන්න. එක ලේසි එකක් ස්ටුඩන්ට් ඇන්ඩ් ස්පෝර්ට්ස් ශිෂ්‍යෝ සහ ක්‍රීඩා විස්තර නේද? අඳින්න කොටක් ගාලා එනවා. බලන්න මෙහෙම දාලා ක්‍රීඩා ස්පෝර්ට්ස් මොකද්ද? මේ ස්ටුඩන්ට් ඉතින් ස්ටුඩන්ට් ගත්තා. දැන් මේ ස්ටුඩන්ට් ගන්නවා. පස්සේ ක්‍රීඩා ගන්නවා මේ පැත්තේ. මොකද එක ශිෂ්‍යයෙක් අපි හිතනවා ක්‍රීඩා ගොඩකට ඉන්නවයි කියලා. අනිත් පැත්තට හිතනවා එක ක්‍රීඩාවක ශිෂ්‍ය ගොඩක් ඉන්නවා. අපි දැන් හිතුවේ මොකද්ද? එක ශිෂ්‍යයෙක් ක්‍රීඩා ගොඩක ඉන්නවයි කියලා. කෙනෙකුට මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. එක ක්‍රීඩාවක ශිෂ්‍ය ගොඩක් ඉන්නවා කියලා මම ගත්තා මේ විදිහට. එක ශිෂ්‍යයෙක් ක්‍රීඩාවට සමග මෙන්න මේ වගේ. මම මෙහෙම හිතුවා. මම මේ පැත්ත අනිත් පැත්තට පෙරලා ගත්තා. පේනවද? එක ශිෂ්‍යයෙක් ක්‍රීඩා ගොඩක ඉන්නවා. මේකේ තඳිනවා අපි අර වගේම primary key foreign key සාරාංශය අඳිනවා. ඊළඟ වෙනස්. ඔය ටේබල් දැන් මේක තුනක් එනවා.
මෙන්න අපිට තුනක් එනවා. සේවකයෝ, ණය, ණය වාරික. ටේබල් තුනක් ඇඳගන්න මට්ටම් තුනක. මට්ටම් දෙකක වගේ. මෙතන එකක්, මෙතන එකක්, මෙතන එකක්. දැන් යා කරන්න. මෙතන සේවක විස්තර අපි දන්නේ ඒවා. මේ ණය විස්තර අපි දන්නේ ඒවා. මේ ණය ගෙවීම අපි දන්නේ ඒවා. දැන් කනෙක්ට් කරනවා. මෙහෙම ඇඳගත්තම ලේසි කනෙක්ට් කරන්න. සමහරට එකම පෙළිය ඇන්දොත් යා කරන්න බැරි වෙන්නත් පුළුවන්. යා කරන්න බැරි වෙන්නත් පුළුවන්. චුට්ටක් බලන්න මම මේ ලෝන් එක අඳිද්දි මෙහෙම මේ පිළිවෙල හැදාගත්තා මට යා කරන්න ඕන නිසා. මොකද අපි යා කරද්දී ඉරි කැපෙන එක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. පුළුවන් තරම try කරනවා ඉරි කපන්න නැතුව යා කරන්න. ඒකයි වඩාත් සාර්ථක. පුළුවන් නේ සම්බන්ධතාවය ගොඩනගන්න දැන්. ඔන්නම යා කරනවා employees are loan මේ වගේනේ. එක සේවකයෙක් ණය ගොඩක් ගන්නවා. ණය වාරික මෙන්න මම මෙහෙම යා කරන්නේ මම මේ විදිහට. පුළුවන් තරමක් ඉරි කපන්න නැතුව යා කරන්න. දැන් සාරාංශ ලියනවා මේ පැත්තක යටින්. දැන් මේක නම් මොකද වෙන්නේ? මේ දෙකට employee detail එකේ loan එකේ primary key තියෙනවා. loan එකයි loan payment එකයි foreign key තියෙනවා. ඒ නිසා අපිට මේ වගේ ලියන්න පුළුවන්. දැන් loan payment එකේ primary key එකක් නැහැ. ඕන එකක් හදාගන්න පුළුවන්. නමුත් ඒක නැහැ කියලා හිතනවා. ඒ නිසා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඇඳගත්ත නේද මේ ටික? අපි යමු අන්තිම උදාහරණයට ඒකේ රක්ෂණ වාරික ගැන. ඒකත් ණය වාරික වගේමයි. මේ රක්ෂණ වාරිකත් ණය වාරික වගේමයි. අපි ලියන විස්තර තමයි පොඩ්ඩක් එහෙම මෙහෙට වෙනස් වෙන්නේ. If you look at the loan details and the insurance details, basically very same. Only thing the terms will be a little bit different. Some රක්ෂණ නේද? පුද්ගල විස්තර මෙහෙම, රක්ෂණ විස්තර මෙහෙම, රක්ෂණ වාරික ගෙවීම මෙහෙම. අපිට අර දිග නම් ගත්තා. insurance policy number. රක්ෂණ ඔප්පු අංකය අපි එහෙමයි කියන්නේ. රක්ෂණ ඔප්පු අංකය. අපි යා කරනවා. ණය වගේමයි නේ. යා කරන්න පුළුවන්. මෙහෙම යා කරා. මෙතන many වෙන්න ඕනේ. හරි. 1 to many. මෙතන යා කරා. 1 to many. ලිව්වා සාරාංශය. මේ ටික පැහැදිලිද? මම හිතන්නේ ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම දැන් පහසුවෙන්ම primary key එක සහ foreign key එක
ප්‍රාථමික යතුරයි ආගන්තුක හඳුනා ගන්න පුළුවන් කියලා. පැහැදිලි නේද? ඔයාලට පුළුවන් දැන් ඕනම වගු සෙට් එකක් දුන්නොත් ප්‍රයිමරි කී එකයි ෆෝන් එක අඳුර ගන්න. අපි ලබන සතියේ කතා කරනවා ඔක ඊළඟ ටික ඇක්ටිවිටි එක 8 ඇත්තටම. දැන් අපි 6 7 කරලා තියෙන්නේ මේ අතරදී. 6 4 අපි දැන් කරලා තියෙන 6 7. 8 දින කෙටි ප්‍රශ්න ටිකක් අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා ලබන සතියේ. උත්තර ටික ලියලා තියන්න අපි ටට්ටාගේ ටික සාකච්ඡා කරනවා. ඒක ඔයාලට දාලා තියෙන හෝම් අසයින්මන්ට් 1 කියලා ටියුට් එකක් නේද? ඒ හෝම් අසයින්මන්ට් 1 එකේ ප්‍රශ්න ටිකක් කරලා තියන්න අපි ලබන සතියේ ඒ ටිකත් ඉක්මනට සාකච්ඡා කරමු. පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවද අහන්න තියෙනවද? Anything to ask? හොඳයි එහෙමනම් අපි අදට අවසන් කරමු. අපි ලබන සතිය ටික සාකච්ඡා කරමු. කරලා තියන්න database එකේ activity එක 8 එක home assignment 1 එකේ ප්‍රශ්නකට උත්තර ලියන්න අපිට ලබන සතියේ බලන්න. පැහැදිලි නේද?